අයිබෝන් සුබදෑසනක් ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම යහපත් බලාපොරොත්තු නිරෝගී භාවය පිළිබඳ සුබ බලාපොරොත්තුත් එක්ක වෛරසයක් ආසාදනය වී අර්බුදයක් පවතින වේලාවකදී ලිහිල් වෙමින් අපි සාමාන්‍යකරණය වෙන්නට උත්සාහ දරන කාල වකවානුවක් මේ. ඊයේ දවසේදී ආසාදිතින් සංඛ්‍යාව 6ක් බවට වාර්තා වෙනවා. දැන් මීට සුළු මොහොතකට පෙර යනුව සමස්ත ආසාදිත සංඛ්‍යාව 869 දක්වා මේ වන විට ඉහළ ගොස් තිබෙනවා. අප ඒත් සමගින් දිගින් දිගටම අඛණ්ඩව මේ වසංගතය පාලනය කිරීම, මේ වසංගතය හා සම්බන්ධයෙන්ගත් ක්‍රියාමාර්ග, මෙහි ව්‍යාප්තිය, මේ සියලු දේ අප අඛණ්ඩව සතියක් දෙකක් පුරා මේ ජාතික රූපවාහිනිය විදිහට ඔබට සමීප කළේ වසංගත රෝග විද්‍යාංශය. එනම් මේ වසංගතය පාලනය කිරීමේ මූලිකම බර තැබීම කරන මූලිකම කටයුතු සිදු කරන පාර්ශවය සමගින් තමයි අපි කතා කළේ. දැන් 869යි. ඊයේ රතු දිස්ත්‍රික්කද සහිතව යම් ආකාරයේ සාමාන්‍යකරණයකට රට ගමන් කිරීමක් සිදු වුණා. ඒත් එක්ක පවතින තත්ත්වය පිළිබඳ අද දවසේදී අප විග්‍රහ කරගන්නට සූදානම්. බොහොම ගෞරවයෙන් අපි ආරාධනා කළා වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය වසංගත රෝග විද්‍යාංශයේ තිලංග රුවන් පතිරණ වෛද්‍යතුමනි අයිබෝන් ඔබ ගෞරවයෙන් පිළිගන්නවා. දැන් 869යි මේ වාර්තා වුණු රෝගීන් පිළිබඳව සහ මේ මොහොතේ තත්ත්වය පිළිබඳ පුංචි විග්‍රහයක් කළොත් අපිට. ඇත්තටම චාමර දැන් ඊයේ දවස් ඇතුළත අපිට වාර්තා වුණේ රෝගීන් 6 දෙනෙක්. ඉතින් එතකොට අපේ සංඛ්‍යාව 869 දක්වා ඉහළ ගියා. ඉතින් ඒ සියලුම කියන්නේ 6 දෙනාම නාවික හමුදා නිලධාරීන්. ඉතින් ඒකෙන් අපිට එක පැත්තකින් සතුටු වෙන්න පුළුවන්. ඒක තමයි ඒ නාවික හමුදා සෙබළුන්ට අමතරව ඔවුන්ගේ පවුල් වල හෝ අනිකුත් නිරෝධායන මධ්‍යස්ථාන කිසිවකින් හෝ රටේ වෙන තැනකින් ඊයේ දවස තුල අපිට රෝගීන් වාර්තා වුණේ නැහැ. ඉතින් මේ සියලුම නාවික සෙබළුනුත් දැනට නිරෝධායනය වෙලා ඉන්නේ. ඒ කියන්නේ ඒ අයගෙනුත් ඉදිරියට පැතිරීමේ අවදානමක් නැහැ සමාජයට. ඉතින් අපි ඇත්තට බලාපොරොත්තු වෙන පින්තූරයත් මේක තමයි. සාමාන්‍යයෙන් අපි මේ වගේ වසංගත තත්ත්වයකදී එකපාරම බිඳුව වෙයි කියලා අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. ක්‍රමයෙන් මේක අඩු වෙමින් ගිහිල්ලා ක්‍රමිකව හිමින් තව සමහර සති කිහිපයක් ඉදිරියට යන්න පුළුවන්. අඩු වෙයි. ඊළඟට දැන් ඔබතුමා කිව්වා වගේ දැන් අපි රට විවෘත කරලා තියෙන ක්‍රමයෙන් දිස්ත්‍රික්ක දෙකක් හැරුණු විට අනිකුත් දිස්ත්‍රික්ක අපි ඉදිරි නීති අයින් කරලා තියෙන. දැන් මෙතෙන්දි තමයි ඇත්තටම අපේ රටක් විදියට අපේ ජනතාවක් විදියට පරීක්ෂණයට ලක් වෙන තැන. මේ මොහොතේ සිට ඉදිරියට අපි වැඩ කරන ආකාරය අනුව තමයි අපේ වක්‍රය එස වෙනවාද එහෙම නැත්නම් පල්ලෙහාට ගිහිල්ලා බිඳුව දක්වාම යනවාද කියන එක තීරණය වෙන්නේ. ඉතින් මම හිතනවා දැන් අර අපි ජයග්‍රහණ අපි කියනනේ ලබා ගන්නවට වඩා අමාරුයි ඒක පවත්වාගෙන යන්න කියලා. මම හිතන්නේ ඒක තමයි මෙතෙන්දී අපි දැන් සලකන්න ඕන. දැන් ක්‍රමයෙන් අපි අඩු වෙන පැත්තට ගියාට මෙතනින් ඉදිරියටත් අපේ වගකීම අමාරු වෙන්නේ නැහැ. නමුත් සමහර විට පෙරටත් වඩා වැඩි වෙන්න පුළුවන් මේ තත්ත්වය කොහොමද අපි පවත්වාගෙන යන්නේ කියන එක. දැන් නාවික හමුදා පොකුර පිළිබඳ කතා කළොත් නාවික හමුදාව ඒ වගේම ඔවුන්ගේ නාවික හමුදාවේ වැලිසර නාවික හමුදා කඳවුර. එතනින් පසු ඔවුන්ගේ පවුල සමීපතයන්ට මේක ආසාදනය වීම සිදු වුණා. ඒ ප්‍රමාණයත් හඳුනාගත්තා. දැන් සමහර තැන්වලදී අපි දැක්කා නාවික හමුදාවේ වැලිසර කඳවුරේ සෙබළුන් යම් දිස්ත්‍රික්ක හරහා යම් ප්‍රදේශ හරහා ගමන් කර තිබුණා. මේ සියලුම පිරිස ආවරණය කරගත්තොත් ඔවුන්ගෙන් ඇති වෙන්න පුළුවන් පොකුර මේ වෙදි වාර්තා වෙලාද තියෙන්නේ. ඇත්තටම ඔව් චාමර දැන් මේ වෙනකොට ඒ පොකුර සම්පූර්ණයෙන් වගේ අපි වාර්තා වෙලා තියෙන්නේ. එතකොට දැන් අර ඔබතුමා කිව්වා වගේ දැන් මෙතනින් සෙබළු විශාල පිරිසක් එකපාර රටේ දිස්ත්‍රික්ක ගණනාවකට ගියා. ඉතින් ගිහිල්ලා ඒ අය නිසා ඔවුන්ගේ පවුල් වල සමීපතයම සාමාන්‍යයෙන් 40කට ආසන්න පිරිසක් ආසාදනයට ලක් වුණා. ඒ වගේම තමයි අර ඔබ කිව්වා වගේ ඒ ගමන් කරපු බස් රථවල ගියපු අනිකුත් දැන් සමහරක් ඉන්නවා හමුදා යුද හමුදා සෙබළුන්. ඉතින් අර ඒ ගමන හින්දා සමහරක් අයට බෝ වෙලා තියෙනවා. ඉතින් ඒ සියලුම දෙනා අපි හඳුනාගෙන තියෙන්නේ. ඉතින් බොහෝ දෙනෙක්ට දැන් ක්‍රමයෙන් සුවාතටත් හැරමින් යනවා. දැන් මා දැන් අතරමට අද සහ හෙටත් දවස් දෙක ඇතුළතත් අපේ වැලිසර නාවික රෝහලෙනුත් සුවපත් වූ නාවිකයන් පිරිසක් ඉන්නවා ගෙදර යන්න බලාගෙන. ඉතින් ඒකෙන් මම කියන්න හදන්නේ අපි ඒ ආශ්‍රිතයොත් හඳුනාගත්තා. ඒ වගේම තමයි රෝගී වෙච්ච අයත් දැන් ක්‍රමයෙන් යහපත් තත්වයට සුවපත් තත්වයට පත් වෙමින් යනවා. ඉතින් අර පොකුර ගැන අපිට දැන් හොඳ විශ්වාසයක් තියෙනවා. ඒක දැන් පාලනයේ යටතේ තියෙන කියලා. ජනතාව අතර කතා බහක් ඇවිත් තියෙනවා වෛද්‍යතුමනි. ඒ තමයි මාර්තු 20 පමණ වෙන විටදී ආසාදිතින් සංඛ්‍යාව 30ක් 40ක් වගේ තියෙනකොට අපි රට වැහුවා. දැන් 869ක් තියෙනකොට අපි රට අරිනවා. මේ පදනම
මේක සාධාරණද? මේක ලොකු අවධානමක් නැද්ද? ඇත්තටම චාමර මෙතෙන්දී අපි කල්පනා කරන්න ඕන මේ විශේෂයෙන්ම දැන් රට අරින්න අපි තීරණය ගත්තේ සහ රට වහන්න තීරණය කරේ කුමන නිර්ණායක මතද කියලා. දැන් 800 ගානට වඩා මම හිතනවා දිනකට වාර්තා වෙන සංඛ්‍යාව සහ ඒවා එන්නේ කොහෙන්ද කියන එක ගැන අපිට තක්සේරුවක් තියෙනවා නම් අපිට ඒක තමයි අපි පාදක කරගන්න ඕන රට අරින්න. ඉතින් ඇත්තටම දැන් අර මුල් කාලේ වහපු එක ඊටාම හොඳයි. මොකද ඒක තමයි ඊටාම කාලෝචිතවම දේ ඒ දවස්වල. ඉතින් ඔබට දැන් ලෝකේම තත්ත්වය දිහා බැලුවත් පේනවා මේ මුලින් ක්‍රමවේද පටන් ගත්ත රටවල්. එහෙම නැත්නම් කියනවා මුලින් වහපු රටවල් දැන් ගොඩක් හොඳට කරගෙන යනවා. ඒ වගේම තමයි ප්‍රමාදයටපත් වෙච්ච කට්ටිය දැන්ටමත් ගොඩක් දෙනෙක්ගේ මරණ සංඛ්‍යාව වැඩි. ඉතින් ඒ තීරණය ගැන මම හිතනවා අපි සාධාරණව හිතන්න පුළුවන්. නමුත් දැන් විවෘත කරනකොට අපිට කරුණු ගොඩාක් කල්පනා කරන්න වෙනවා. එකක් තමයි දැන් අපේ රටේ ආර්ථිකය අපිට හැමදාම මෙහෙම තියාගෙන ඉන්න බෑ. මොකද අනිත් පැත්තෙන් අපි ආදායම උපයන්න ඕන. එතකොටනේ අපිට සෞඛ්‍යාංශයට පවා වියදම් කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක දැන් ක්‍රමිකව අරිනකොට විශේෂයෙන් වැදගත් වෙන්නේ වාර්තා වෙන රෝගීන් ගණන සහ ඒ පොකුරු කොච්චර ප්‍රමාණයක් අපි නිවැරදිව හඳුනාගෙන තියෙනවද කියන එක. එතකොට දැන් මෙතෙන්දී අපි සන්තෝෂයි කියන්නේ සියලුම පොකුරු අපි දැනට දිගෙනවා සියලුම දේවල් හඳුනාගෙන තියෙනවා. ඉතින් එතකොට දැන් හඳුනාගත්ත පල්ලියට අපිට එකපාර මේක බිඳුව කරන්න බෑ. මේක ස්වභාවිකව යන ක්‍රමයක්. අපි කොච්චර පියවරයන් අරන් තිබ්බත් බෝ වෙච්ච රෝගීන්ගේ ඉතින් ක්‍රමයෙන් ලෙඩේ හොඳ වෙන්න ඕන. සමහරක් අය සමහරට මූලික අවස්ථාවල ඉන්න පුළුවන්. ඒ අයට ඉතින් වාරිස ඇඟට ඇතුල් වෙලා රෝගේ පටන් ගත්තට පස්සේ අපිට කෘත්‍රිමව නවත්තන්න බෑ. ඉතින් ඒ අයට මේක හැදිලා හිමිහිට මේක ක්‍රමයෙන් අඩු වෙලා යයි. අපි ඒ කාලයේ ඇතුළත වෙනත් කිසිම හෝ නැවත වැඩිවීමකට ඉඩ නොදී අපි තියාගෙන හිටියොත්. දැන් මේ වෙද්දි පවතින තත්ත්වය අනුව ඊයේ දවසේදී තනි ඉලක්කමක් වාර්තා වුණේ 6 දෙනෙක් පමණයි. පැහැදිලි අඩුවීමක් සහ බොහොම සතුටුයි ඒ අඩුවීම පිළිබඳ. දැන් මේක පදනම් කරගෙන අපි ටෙස්ටිං පැත්ත නතර කරනවද නැත්නම් අඛණ්ඩව මේ විදිහටම පවත්වා ගන්නවද? ඒක ඉතාම හොඳ ප්‍රශ්නයක්. මේ දැන් ඇත්තටම ටෙස්ටිං වල තත්ත්වය අපි මොනම විටකවත් මේ අඩු කරේ නැහැ. දැන් ඊයේත් මම දන්න තරමට 1500ක් විතර වගේ ප්‍රමාණයක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් කරලා තියෙනවා. මොකද ඒක කරපු එකෙන් තමයි අතර මේ රෝගීන් අපිට හම්බෙන්නේ. ඉතින් ඒක විශේෂයෙන්ම වැදගත් මේ පරීක්ෂණ කරන එකක් හඳුනා ගන්න. මේ අනිත් එක තමයි දැන් මේ කියන්නේ රෝගියෙක් කියලා හඳුනා ගන්න. අනිත් එක තමයි අපි දැන් කලින් නැහැ කියලා තහවුරු කරපු ප්‍රදේශවල අහඹු සාම්පල අරගෙන තවදුරටත් ඒවා නැහැ කියන එක තහවුරු කරන්න. එම ප්‍රදේශවලින් තවත් අලුත් රෝගීන් වාර්තා වෙන්නේ නැහැ කියන එක. එතකොට මේක අංශ දෙකටම එක හා සමානව වැදගත්. ඉන්න අය හඳුනා ගන්නත් නැති අය නැහැ කියන්නත්. මොකද ඒක ආවේක්ෂණයේ වැදගත් කොටසක්. එතකොට යම්කිසි කෙනෙක්ට එහෙම කරේ නැත්නම් යම්කිසි කෙනෙක්ට කියන්න පුළුවන් ඔයාලා මේ පැත්තේ බැලුවේ නැහැනේ ඒ හින්දායි මේක අහුුනේ නැත්තේ කියලා. ඉතින් ඒ හින්දා අපි මේ ගැන විශේෂයෙන් අවධානය යොමු කරනවා. අපි පරීක්ෂණ මට්ටම අපි අඩු කරන්නේ නැහැ. දිගින් දිගට මේ මට්ටම පවත්වාගෙන යනවා. දැන් ඔබතුමා දකින්න තියෙයි දැන් කොළඹ නගර සීමාව ඇතුළත රෝගීන් හඳුනාගත්ත ප්‍රදේශවල අපි අහඹු සාම්පල කරනවා. ඒ වගේම තමයි දැන් කඳවුරු වල ජීවත් වෙන දැන් ඉන්නවා තාමත් යම් පිරිසක්. ඒ අය එළියට එනකොට ඒ සියලුම දෙනාගේ අපි PCR පරීක්ෂණ කරනවා. ඉතින් ඒකේ අඩුවක් නැහැ. ඇත්තටම අපි පෙරපු ගානම වගේ කරගෙන යනවා. ඉතින් අපි හිතනවා දැන් එහෙම කරන එකෙන් තමයි මේක අහු වෙන්නේ සහ නැති බව තහවුරු වෙන්නේ. ඉතින් දැන් අපි වසංගත වේදීදී අපි ඉගෙන ගන්නවා දැන් යම් වසංගතයක් අපි ඉවරයි කියලා කියන්න. දැන් මෙතනින් තමයි මේක අවසාන වෙන්නේ කියන්නේ. බීජෞෂධ සමයන් දෙකක්වත් අඩුම තරමේ රෝගීන් නැතුව යන්න ඕන. ඉතින් දැන් ඒ කියන්නේ දැන් මේකේ බීජෞෂධ කාලය අපි කියන්නේ සාමාන්‍යයෙන් දවස් 2 සිට උපරිමයේ වශයෙන් ගත්තොත් දවස් 14ක්. ඒ කියන්නේ සති දෙකක්. එතකොට දැන් සති දෙකේ ඒවා දෙකක් කියන්නේ සති 4ක කාලයක් රෝගීන් නැතුව ගියොත් තමයි අපි කියන්නේ වසංගත තත්ත්වය දැන් පහව ගියා කියලා. ඉතින් ඒක තහවුරු කරන්නේ කොහොමද අපි පරීක්ෂණ නොකරොත්? ඉතින් ඒ හින්දා තමයි අපිට පරීක්ෂණ අඛණ්ඩව එම මට්ටමෙන්ම කරගෙන යෑමේ අවශ්‍යතාවය තියෙන්නේ. ඉතින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අපි තීරණයක් අරන් තියෙනවා මේ මට්ටම අඩු කරන්නේ නැතුව දිගටම මේ මට්ටමෙන් පවත්වාගෙන යන්න. දැන් මේ වෙලාවේ ලෝකයේ හැමතැනම සැපෙවුම් බොහොම බරපතල ආකාරයෙන් අභියෝගයකට ලක් වෙච්ච අවස්ථාවක්. ටෙස්ට් කිට් කියන්නේ බොහොම වටින අවස්ථාවක් මේ වෙද්දි ලෝකෙත් එක්ක බැලුවාම. ඒ නිසා ටෙස්ට් කිට් අපත යවන්නත් බෑ. දැන් අපිට ප්‍රමාණවත් තරම් සැපයුම් තියනවද? තියෙනවා. මේ වෙනකොට අපිට ටෙස්ට් කිට් වල ඇත්තම ගැටලුවක් නැහැ. නමුත් අර ඔබ කිව්වා වගේ මේක අපි ප්‍රවේශමෙන් පාවිච්චි කරන්න ඕන දෙයක්.
ඉතින් ඒ හින්දා අපි මේ අහඹු ලෙස කිව්වත් අපි වැඩි අවදානම් කලාප තෝරගෙන තමයි අහඹු ලෙස කරන්නේ. එහෙම නැතුව නිකන් හිතන තැන් වලින් අපි එහෙම කරන්න නිර්දේශ කරන්නේ නැහැ. ඉතින් විශේෂයෙන්ම අධ්‍ය අවදානම් කලාප දැනටමත් අපි හඳුනාගෙන තියෙනවා මොනවාද අධ්‍ය අවදානම් ප්‍රදේශ සහ මොන කණ්ඩායම්ද අධ්‍ය අවදානම්. දැන් ඔබතුමා දකින්න ඇති පහුගිය දවස්වල අර මත්ලෝලීන් පිරිසක්. ඉතින් එතකොට ඒක පැහැදිලිවම අවදානම් කණ්ඩායමක්. එතකොට ඒ ආදි වශයෙන් අපි හඳුනාගෙන තියෙනවා දැන් මේක පැතිරෙනවා නම් ඉස්සෙල්ලා මේ අයගේ තමයි එන්න ඕනේ. ඒක නිකන් හරියට අර සංඥාවක් දෙන පිරිසක් වගේ. ඉතින් මෙතනින් ගිහිල්ලා තමයි එතනින් එහාට යන්න ඕනේ. ඉතින් ඒ හින්දා අපි ඒ අය දැන් හොඳටම දන්නවා මෙන්න මේ කණ්ඩායම් තමයි අධ්‍ය අවදානම් මේ ප්‍රදේශ තමයි අධ්‍ය අවදානම්. ඉතින් ඒවා විශේෂයෙන් අර සිතියම් ගත කරලා සහ ඒවෙන් අවදානම් ප්‍රතිශත විදිහට අපි දැනගෙන එහෙම සම්පූර්ණ වැඩපිළිවෙලක් තියෙනවා. ඉතින් ඒ හින්දා ඒ අනුව තමයි අපි තීරණය කරන්නේ කාගේද කරන්නේ කාගේද කරන්නේ නැත්තේ කියලා. ඉතින් ඇත්තටම මේක ඉලක්කගත වැඩපිළිවෙලක්. එතකොට නාස්තිය අවම වෙනවා සහ අපේ අනිත් පැත්තෙන් ප්‍රතිඵල උපරිම වෙනවා. දැන් ඊළඟට තියෙන ලොකුම අභියෝගය තමයි විදේශගත සිට පැමිණෙන පිරිස් ඔවුන් ටෙස්ට් කරන්නට ඕනේ, නිරෝධායන මධ්‍යස්ථාන වල පවත්වා ගන්න ඕනේ. ලොකු ධාරිතාවක් ලංකාවට එන්න බලාගෙන සිටිනවා. කොහොමද සෝදානම වසංගත රෝගාංශය? ඔව් ඇත්තටම ඒක හොඳ ප්‍රශ්නයක්. මමත් දැක්කා සමාජ මාධ්‍ය ජාලාවලත් තියෙන විවිධ අදහස් පළ වෙනවා. සමහරක් අය කෙලින්ම කියනවා ගන්න එපා කියලා. සමහරක් අය කියනවා අපේ තත්ත්වය සම්පූර්ණයෙන් බිඳුව වෙනකන් ඉන්නට කියලා මේ ගෙන්නා ගන්න. ඉතින් අපි දැන් රජයක් විදිහට සහ අමාත්‍යාංශයේ තීරණය වෙලා තියෙන්නේ දැන් මේ අය ක්‍රමිකව එනවා. ඉතින් අපි වසංගත රෝගීන් අංශයේ වැඩ කරන නිලධාරීන් විදිහට අපේ අභියෝගය තමයි මේ අය බාර අරගෙන ඒ අය නිරෝධායනය කළා ඒ අයට යම්කිසි ප්‍රශ්න තියෙනවා නම් රෝගය කියලා හඳුනාගත්තොත් වහාම රෝගල්ගත කරන එක. ඉතින් ඇත්තටම චාමර දැන් අපි මේ මීට පෙර දැන් මුල් අවස්ථාවේ විශාල පිරිස් ආවා. ඉතින් අපි ඒවත් අපි කළමනාකරණය කරා. ඉතින් ඇත්තට ඒ මුල් දවස්වල ඒකත් එක්ක බැලුවහම මේ දවස්වල ඇත්තටම අපිට එහෙම මේ නිකන් දරා ගන්න බැරි තරම් විශාල ගණන් එන්නේ නැහැ. මුල් දවස්වල ඇත්තට අපි සැලකිය යුතු මහන්සියක් වුණා. දැන් ඇත්තටම ඊට වඩා පාලනයකින් යුතුව තමයි රජය විසින් මේ උදවිය ගෙන්නා ගන්න. ඉතින් එතකොට මම හිතනවා ඒක එච්චරම ප්‍රශ්නයක් නෑ. විශේෂයෙන් දැන් පෙර අත්දැකීමුත් අපිට තියෙන හින්දා මුල් දවස්වල දැන් ආපු පිරිසත් එක්ක දැන් මේ දවස්වල අපි දකිනවා සුව වී යන ප්‍රමාණයත් බොහොම වැඩි. ලංකාවේ සුව වීමේ ප්‍රතිශතයත් බොහොම ඉහළ තැනක තියෙනවා. දැන් වෛද්‍ය ප්‍රතිකර්මයක් නැහැ, එන්නතක් නැහැ මේ සම්බන්ධයෙන්. අපි කොහොමද මේ සුව කිරීමේ කටයුතු කරගෙන යන්නේ? ඔව් ඒක ඇත්ත. ඉතින් තාම මේකට නිසි ප්‍රතිකාරයක් නැති වුණාට මේකට කරන්න පුළුවන් වෙන ප්‍රතිකාරයක් නැත්නම් අපි කියනවා සපෝටිව් තෙරපි ගොඩක් තියෙනවා. ඉතින් ඒ සපෝටිව් තෙරපි එහෙම නැත්නම් උදව් කරන ප්‍රතිකාර ක්‍රම වලින් තමයි මේක අපි ඇත්තටම කරගෙන යන්නේ. ඉතින් මෙතන තව එක රහසක් තියෙනවා චාමර මේ වැඩේට. දැන් ඇයි වෙන රටවල් වල දැන් විශේෂයෙන් මහා බ්‍රිතාන්‍ය වගේ සාමාන්‍යයෙන් පිළිගන්නේ ලෝකේ හොඳම වෛද්‍ය සේවාව තියෙන රට. ඒ රටෙත් මෙච්චර පිරිසක් මේ යද්දී අපි කොහොමද මේක මෙච්චර අඩු මට්ටමට තියාගත්තේ කියන එක. ඉතින් මෙතෙන්දිත් අපි මතක තියාගන්න ඕන එක තමයි අපේ මේක මේ අර කමියුනිටි ස්ප්‍රෙඩ් කියන එහෙම නැත්නම් සමාජයට මේක පැතිරිලා ගියේ නැහැ. අපි පොකුරු මට්ටමින් නවත්ත ගන්න පුළුවන් වුණා. දැන් යම් හේයකින් මේක දැන් මහා බ්‍රිතාන්‍යයේ තියෙනා වගේ පොකුරු මට්ටමිනුත් ගිලිහිලා සමාජ මට්ටමට ගියා නම් විශේෂයෙන් අපේ වැඩිහිටියෝ මේ ප්‍රශ්නෙට ගොදුරු වෙනවා. දැන් වැඩිහිටියන් ගොදුරු වුණාම තමයි මේකේ මරණයෙන් බේරා ගැනීම අපහසු වෙන්නේ. හේතුව වැඩිහිටියෝ බොහෝ දෙනෙක්ට අපි දන්නවා දැන් ලංකාවේ දියවැඩියා රෝගයෙන් පෙළෙන සාමාන්‍යයෙන් අපි කියනවා 20%කට වැඩි ප්‍රමාණයක් දියවැඩියාව ඊළඟට අදිරුදුර පීඩනය අධික කොලෙස්ටරෝල් තත්ත්වය ඉතින් ඔය වාදී තත්ත්ව ඉන්නකොට ඒ අයට මේ රෝගය හැදුනොත් දරුණු වීම වැඩි, නියුමෝනියා තත්ත්වයට යන්න තියෙන හැකියාව වැඩි, ඒ වගේම අනිකුත් ශරීරයේ අවයව වලට බලපාන තියෙන හැකියාව වැඩි. ඉතින් එහෙම අය ගොඩ දෙනෙක් ආවොත් සමහර විට අපේ ධාරිතාවත් ඉක්මවා යන්න පුළුවන්. ඉතින් වාසනාවට අපි අර කමියුනිටි ස්ප්‍රෙඩ් එහෙම නැත්නම් සමාජයට බැතිරීමක් මේක සිද්ධ වුණේ නැති හින්දා අපේ වැඩිහිටියෝ ටික අපිට ආරක්ෂා කරගන්න පුළුවන් වුණා. ඉතින් ඒ හින්දා ඇත්තටමත් ඒක අපේ මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තමයි විශාල වශයෙන් කැපකිරීම කරලා ඒ අය කොහොම හරි මේක සමාජයට යන්න නොදී බේරගත්තේ. ඉතින් නමුත් අර රටවල් වල උනේ ඉදිරියට ගියා සමාජ මට්ටමටම මේක පැතිරීම පටන් ගත්තා. වැඩිහිටියෝ විශාල වශයෙන් ඔබ දකින්නේ නැති වැඩිපුරම මේ ගිහිල්ලා තියෙන වැඩිහිටියෝ විශේෂයෙන් ඉතාලිය වගේ රටවල් වල. ඉතින් ඇත්තට අපි අතින් හරි වාසනාවන්තයි. නමුත් අපි ඉදිරියටත් මේක තදින්ම පවත්වාගෙන යන්න ඕනේ. මෙච්චර කාලයක් අරන් ආපු දේ ඉදිරියටත් ගෙනිච්ච නැත්නම් අපි වුණත් යම් දවසක එකපාර ඒ තත්ත්වයටපත් වෙන්න පුළුවන්. හොඳයි. දැන් මේ වසංගතයේ ව්‍යාප්තිය හා සම්බන්ධ කාරණේදී අපි හැමෝම පරිශීලනය කරන වාර්තාවක් තිබුණා. ඒ තමයි වසංගත රෝග විද්‍යාංශය විසින්
අවසන් වුණු දවසේ කියන අද දවසේ උදෑසන 10 වෙන විට අදාළ වුණු වාර්තාව නිකුත් කිරීම කරනවා. අපි ටිකක් ඒ දිහා බලාගෙන දැන් මාස ගාණක් මං හිතන්නේ වාර්තා නිකුත් වෙලා තියෙනකොට මේක කොහොමද කරන්න කියන ප්‍රශ්නකුත් තියෙනවා. දිස්ත්‍රික්කයේ මෙච්චරයි වෙනස් වෙනවා. ඊට පස්සේ නිලධාරීන් විදිහට ගත්තාම වැලිසර නාවික හමුදා කඳවුරේ කීයද මේ සකස් කිරීම පිළිබඳව ඔබතුමා ලොකු කාර්යභාරයක් කරනවා. අපි ඒ ගැන ටිකක් කතා කරමු. ඔව්. ඇත්තටම මම හිතනවා ඒක හොඳයි කතා කරන එකත්. මොකද මේක ඇත්තට මම ඇත්තට සංස්කාරක විදිහට වැඩ කරන්නේ මේකේ. නමුත් මං එක්ක මට විශේෂයෙන් සම්පත්දායකත්වය දෙන තව විශාල පිරිසක් ඉන්නවා මේ වාර්තාව පිටිපස්සේ. ඉතින් එතන විශේෂඥ වෛද්‍යවරු ඉන්නවා, ඊළඟට වෛද්‍යවරු ඉන්නවා, අනිකුත් කාර්ය මණ්ඩලෙ ඉන්නවා, අපේ වසංගත රෝග විද්‍යා ඒකකේ. ඉතින් මේක ඇත්තට ලේසි වැඩක් නෙවෙයි. මොකද දිනපතාම අපි හොයන්නට ඕන ලංකාවේ සිටින සියලුම රෝගීන්, ඊට පෙර දවසේ ඇතිවෙච්ච රෝගීන් කොහෙද ගියේ? ඒ වගේම දැන් මේ නම් අංක කියන ඒවා නිතරම වෙනස් වෙනවා. ඉතින් මොකද උදේ වාට්ටු ඉවරුණාට පස්සේ සමහරක් රෝගීන් ගෙවල් වල යවනවා. ඒ වගේම වෙන රෝහල් වලින් මේ රෝහල් වලට මාරු කරනවා. ඉතින් ඒ ආදි වශයෙන් මේක හරිම ක්‍රියාකාරී පිළිවෙතක්. ඉතින් අපිට දත්ත ගන්න ඕනේ කියලා මේවා නවත්තන් ඉන්න බෑනේ. ඉතින් මේවා දිගටම යනකොට අපි උදේම මේවා සියලුම රෝහල් වලට කතා කරලා ඇත්තට දැන් මුල් දවස්වල ඇත්තටම අපිට ඒක ටිකක් යාන්ත්‍රණය හදාගන්න පොඩි අමාරුකම් තිබ්බා. නමුත් දැන් නම් ඇත්තට අපි යාන්ත්‍රණය හදාගෙන තියෙන්නේ. ඉතින් ඒ හින්දා අපිට ඒ දත්ත බොහෝ වෙලාවට SMS මාර්ගයෙන් හෝ වෙනත් ක්‍රම වලින් ලැබෙනවා. නමුත් අපි ඒක නැවතත් මේක රටටම අමාත්‍යාංශයෙන් යන ප්‍රධාන වාර්තාව. ඒ හින්දා මේක ඇත්තටම වැරද්දක් තියෙන්නම බෑ. ඉතින් ඒ හින්දා ඇත්තටම රටට විතරක් නෙවෙයි ලෝක සෞඛ්‍ය සංවිධානයට පවා ලෝකෙටම යන වාර්තාව. ඉතින් ඒ වගේම අමාත්‍යාංශයේ නිල වාර්තාව. ඉතින් ඒ හින්දා මේක නැවත බලන්න ඕන, පරිශීලනය කරලා පොඩ්ඩා හෝ වරදක් තියෙනවා නම් ඒක නිවැරදි කරලා තමයි අපි අපේ ආයතනයෙන් එළියට දාන්නේ. ඉතින් ඒ හින්දා සමහරවිට මේක අපි 10 කිව්වට සමහරවිට ඊට වඩා අපිට ටිකක් පරක්කුත් වෙනවා මේ දවස්වල. මොකද රෝහල් සංඛ්‍යාව වැඩි, රෝගීන් සංඛ්‍යාව වැඩි. ඒ වගේම දැන් මේකේ ඔබතුමා දැක්කොත් පේනවා ඇති අපි දැන් මුලින් මේකේ වක්‍රයක් දාලා තිබ්බා. නමුත් ඊට පස්සේ අපි ඒක තවදුරටත් වැඩි දියුණු කරා. මේ දැනට රෝග ලක්ෂණ සහිතව සහ රෝග ලක්ෂණ නොපෙන්වන විදියට තමයි දැන් අපි පෙන්වන්නේ. ඉතින් මේක කරන්න ඇත්තටම සියලුම රෝගීන් ඊට පෙර දවසේ හම්බෙච්ච සියලුම රෝගීන්ගෙන් අපි වෙන වෙනම විස්තර ගන්නවා. කොහොමත් අපි ඒක හැමදාම කරගෙන යනවා. එතකොට ඒ අයගෙනුත් අපිට අහන්න ඕන ඔබට රෝග ලක්ෂණ කැස්සෙම්බිරිස්සව තිබ්බද ඉතින්. එතකොට හිතන්න එකපාර 62ක් විතර වගේ දවසක කොච්චර අමාරුද මේ සියලුම දෙනාව සම්බන්ධ කරගෙන මේ විස්තර අරගෙන කොහොම හරි උදේවරු ඇතුළත කොහොම හරි මේක එළියට දාන්න. ඉතින් ඒ හින්දා මේක ඇත්තට මම නැවත කියනවා අපේ සාමූහික එකතුවේ ප්‍රතිඵලයක් තමයි මේ වසංගත රෝග විද්‍යා ඒකකේ. ඉතින් ඒක බොහෝ දෙනෙක් මේක ඇත්තටම හොඳයි කියලා කියනවා අපිට සතුටුයි. සෑහෙන විස්තරයක් දැනගන්න පුළුවන්. දැන් මෙහි සඳහන් වුණු කාරණා විතරම ප්‍රස්ථාරය ගැන තමයි අපි මුලින්ම අවධානය යොමු කළ යුතුයි කියලා කිව්වේ. මොකද ප්‍රස්ථාරයේ තිරස්ව ස්ථාවරව පවත්වාගෙන යන්න පුළුවන් නම් ඒක හොඳයි කියලා. හැබැයි දැන් අපි දකිනවා අර යම් ආකාරයෙන් එසවීම ආය පසුබැසීම් ආය එසවීම එක්ක යනවා. මොකද්ද මේකෙන් කියවෙන කාරණේ? නෑ ඇත්තටම චාමර එහෙම තමයි දැන් බොහෝ අනිකුත් රටවල බැලුවත් විශේෂයෙන් දැන් මේ දවස්වල ඕස්ට්‍රේලියාව, නවසීලන්තේ වගේ රටවල් ගැන බොහෝ දෙනා කතා කරනවා. මොකද සංගතය ඉතාම හොඳින් පාලනය කරපු රටවල් විදියට දැන් මුල් කීපය ගත්තත් ඒ අය ඉන්නවා. ඉතින් ඒ අයගේ වක්‍ර දිහා බැලුවත් හොඳින් බැලුවොත් තේරෙනවා මේ විදිහටම තමයි ගිහිල්ලා තියෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් අපි අර බීජෞෂධ සමයක් කියන්නේ දවස් 14ක කාලයක් යනකොට අපි දකිනවා ගොඩක් රටවල පොඩි වක්‍රයේ එසවීමක් තියෙනවා. ඊට පස්සේ ඒ අයගෙන් ඊට වඩා අඩු ප්‍රමාණයකට බෝවීම සිදු වෙලා ඔහොම තමයි මේ ඕනම වෙලාවක වසංගත තත්ත්වයක් ඉවර වෙන්නේ. ඉතින් මේකෙදි වෙන්නේ මේක විශේෂයෙන්ම පුද්ගලයෙක්ගෙන් පුද්ගලයෙක්ට බෝ වෙන හින්දා අපිට අර වෙනත් රෝගයක් එහෙම නැත්නම් දැන් ආහාර මගින් බෝ වෙන රෝගයක් වගේ නෙවෙයි. මේක අපිට එකපාර නැවැත්වීමක් වෙන්නේ නැහැ. අර වක්‍ර කීපයක් ඇවිල්ලා උස් වෙමින් පහත් වෙමින් ගිහිල්ලා තමයි මේක ක්‍රමිකව අඩු වෙලා යන්නේ. ඉතින් දැන් ලෝකයේ සඳහාම තියෙන වක්‍රය දිහා අපි කල්පනා කරලා බැලුවොත් ඒක හොඳින් බැලුවොත් ඒකත් පේනවා මේ වගේ අඩු වෙනවා වැඩි වෙනවා. නමුත් සමස්තයක් විදිහට ගත්තම ඉතාම කුඩා අඩුවීමක් පේනවා ලෝක තත්ත්වයේ බැලුවොත්. ඔව්. දැන් ඔබ නවසීලන්තේ සහ ඕස්ට්‍රේලියාව පිළිබඳ කතා කරා. දැන් බොහෝ දෙනෙක් කතා කරනවා මේ වියට්නාමය පිළිබඳ. ඔවුන්ගේ 270ක් විතර ආසාදිතයින් හිටියා. දැන් 238ක් විතර සුව වෙලා. ඒතකොට ඇක්ටිව් කේසස් තියෙන්නේ 38ක් වගේ.
මරණ නැතුව කොහොමද මේ වියට්නාම් පාලනය පිළිබඳව ඔබතුමාලා අවධානය යොමු කළේ? ඇත්තටම ඉතින් ඒ අයගෙත් මේ කේස් එහෙම නැත්නම් ආවේක්ෂණය තමයි ගොඩහුදුරට තියෙන්නේ. ඉතින් රටක් විදියට ඒ මම හිතන්නේ තාම හොඳින් මේ ආවේක්ෂණය කරගෙන යනවා. ඉතින් මම හිතන්නේ ඒක තමයි ඒ අයගේ රහස. ඇත්තටම චාමර වියට්නාම විතරක් නෙවෙයි. දැන් මේ හොඳට පාලනය කරපු හැම රටකම මූලිකම දේ තමයි හඳුනාගෙන පසුපස එලවාගෙන ගිහිල්ලා ඊට අදාළ කරන කණ්ඩායම සම්පූර්ණයෙන් හඳුනාගන්න එක. හඳුනාගෙන ඒක වැළැක්වීම. එහෙම නැතුව මේක අපි මේ ඒකට අවධානය යොමු නොකර රෝගීන් විතරක් සුවපත් කරලා බලාගෙන හිටියොත් නම් මේ වැඩේ කරන්න බෑ. එතකොට වෙන්නේ රෝගීන් සංඛ්‍යාව එන්න වැඩි වෙනවා. නමුත් දැන් අපි කරේ අපේ සෞඛ්‍යාංශ සහ බුද්ධ්‍යංශ ඒකාබද්ධ මෙහෙයුමක් විදිහට කරලා සම්පූර්ණ එක කෙනෙක් කවුනොත් එක කෙනෙක් රෝගියෙක් අපිට වාර්තා වෙච්ච ගමන් දැන් ඒ රෝගියාගේ පසුගිය සති 2-3ක කාලයක් දක්වා ඕම සම්පූර්ණයෙන් සමහර වෙලාවට රෝගීන් අපිට කියනවා දැන් ඇති ડોක්ටර් තව ටිකකින් අපි කතා කරමු කියලා. එච්චරට එපා වෙනවා මොකද මේක අහනවා. ඉතින් එහෙම අහලා සමහරවිට අපි ඇත්තටම නවත්තලා පසුව දුරකථන නැමතුම් ගෞතම අවස්ථාවක් තියෙනවා. ඉතින් එහෙම අහලා දැන් බස් එකේ ගියේ කොතනද ගියා නම් මොන ආසනයේද වාඩි වෙලා ගියේ ඊළඟට එහෙම කරලා ඊළඟට ඉදිරි ආසනවල ගියාය කවුද ඒ මට්ටමට දක්වා යනවා පල්ලෙහාට. ඊළඟට දැන් නිවසකට ගියා නම් නිවසේ ගිහිල්ලා මොන ගෙවල් වලටද ගියේ ළඟ ගෙදරට ගියා නම් කවුද මොන ගෙදරට ගියේ ඒ ගෙදර කොච්චර වෙලාවක් හිටියද ඉතින් බොහෝ දේවල් හිතන්න දැන් සති දෙකකට පෙර ඔබගෙන් හෙවොත් ඔබ කියපු තැන් මතක හිටින්නේ අමාරුයිනේ නමුත් ඉතින් ක්‍රමිකව අහලා මේක මතු කරගන්න කොහොම හරි ඉතින් ඒක ඇත්තටම ටිකක් අත්දැකීමකුත් අවශ්‍යයි ඒක කරන්න ඒත් එක්කම ඉවසීමත් බොහොම අවශ්‍යයි මොකද අපි සාමාන්‍ය මහජනතාවත් එක්ක වැඩ කරන්නේ ඉතින් මේ අය මේ රෝගීන් වුණා කියලා මේ කියන්නේ වෙන කායික ප්‍රශ්නයක් නැහැ බොහෝ දෙනෙක්ට. ඉතින් එහෙම හින්දා සමහර වෙලාවට මේක ඉතාම අමාරුයි. නමුත් ඉතින් අපි කිසි විටකත් ඒක අතෑරියේ නැහැ. ඉතින් මම හිතනවා එහෙම දීර්ඝව විස්තර අහපු හින්දා තමයි අපිට මේ සම්පූර්ණ පුකුරු අල්ලගන්න පුළුවන් වුනේ. ඉතින් ඒකම තමයි මේකේ සාර්ථකත්වයේ පිටිපස්ස තියෙන්නේ. පැහැදිලිවම. යුරෝපය බොහොම දරුණු විදිහට ව්‍යසනයට ලක් වෙද්දී ඇමරිකා එක්සත් ජනපදයේ දරුණු විදිහට ව්‍යසනයට ලක් වෙද්දී දැන් මේ වෙද්දී අප්‍රිකානු කලාපයත් අභියෝගයට ලක් වෙමින් පවතිනවා. එවන් පරිසරයක ඒ වගේම විශේෂයෙන්ම ගල්ෆ් කලාපය ඇතුළතත් ව්‍යාප්ත වීම සෞදිය ඒ වගේම කුවේට් මේ වගේ රාජ්‍යයන් පිළිබඳ ගත් විටත් කුවේට් පවා සම්පූර්ණ වසා දැමීමකට ගිහින් තියෙනවා මැයි 31 වෙනිදා දක්වා. ඉතින් එවන් පරිසරයක් ඇතුළත අපි බොහොම සාර්ථක ගමනක් ගියා. ඒ සාර්ථක ගමන යන මූලිකම හේතුව බවට පත් වුණේ මේ රටේ පාලන තන්ත්‍රයෙන් ලබා දුන්නු දායකත්වය සහ එහා සමානවම සෞඛ්‍ය බලධාරීන් ආරක්ෂක අංශ කරන ලද අතිමහත් කැපකිරීම නිසා. අපි ලෝකයේ පිළිබඳවත් යම් කතා බහක් කළා. ඒ තමයි ලෝකයේ ඇතැම් රාජ්‍යයන් වසංගතය පාලනය කිරීම සහ වසංගතය ව්‍යාප්ත වීම පුළුල් වීම කියන දේ කොහොමද වුණේ කියන කාරණේ. දැන් වියට්නාමයේ නවසීලන්තයේ ඕස්ට්‍රේලියාව වැනි රාජ්‍යයන් ජපානයේ වැනි රාජ්‍යයන් පිළිබඳ කතා කරද්දී ඔවුන් යම් ආකාරයක පාලනයක් කළා. ඒ වගේම තවත් රාජ්‍යයන් තිබෙනවා විශේෂයෙන් දැන් ඉන්දියාව වැනි රටවල් ගත් විටදී අප දකිනවා පරීක්ෂණ මට්ටම සහ බිලියන 1.4ක ජනගහනයක් තියෙන රටක පරීක්ෂණ ප්‍රමාණවත්ද සෞඛ්‍ය පද්ධතිය දිහා බැලුවහම ඉන්දියාව කොයිතරම් අභියෝගයකට යයිද කියලා. රුසියාව අද වෙනකොට ඊයේ දවසේ වෙද්දී 11000ක් ආසාදිතින් රුසියාවෙන් වාර්තා වෙනවා. එහෙම ප්‍රශ්න බොහොමයක් ලෝකයේ ඇති වෙලා තිබෙනවා. ලෝකයේ පිළිබඳ කතා කළොත් ලෝකයේ තාමත් මේ ව්‍යාප්තිය හරියට හඳුනගෙන නැද්ද? ඇත්තටම චාමර මේකේ ඒ ගැටලුව තියෙනවා. සමහරක් රටවල් දැන් අර ඔබතුමා කිව්වා වගේ දැන් ජපානයේ වගේ රටක් ගත්තොත් මම හිතන්නේ මේ රූපය ඔබට පේනවා නම් සමීප ඡායාරූපයක්. දැන් බලන්න ජපානයේ වගේ රටක් දැන් ක්‍රමිකව මේක පල්ලෙහාට අඩු වෙගෙන ගිහිල්ලා තියෙනවා. නමුත් එතනත් ජපානය කියන්නේත් ලෝකයේ දියුණුම සෞඛ්‍ය තත්ත්වයක් තියෙන රටක්. නමුත් ඒකේ වුණත් තාම ක්‍රමිකව අඩු වුණාට අර බලන්න තැනින්සන උඩට ඉස්සෙමින් තමයි එන්නේ. ඉතින් ඒ වගේ රටකට උදාහරණයක් ජපානය. ඇත්තටම දැන් අපි ඊළඟට බැලුවොත් තවත් රටවල් පද්ධතියක් තියෙනවා. එම මට්ටමේ මේ කියන්නේ පල්ලෙහාට අඩුවීම ප්‍රමාණවත් නැහැ. දැන් උදාහරණයක් විදිහට දැන් අපි මේ මහා බ්‍රිතාන්‍යය ගත්තොත් ඔව් දැන් මේ එකක් ගත්තොත් එහෙනම් බලන්න දැන් උඩට ගිහිල්ලා වක්‍රය පහත් වීමක් ගැන තාම ඒ කට්ටියගේ ඇතිවීමක් නැහැ. ඒක දිගටම යනවා. ඉතින් මේවා තමයි විශේෂයෙන්ම අවශ්‍ය වෙන්නේ අර මං කිව්ව පොකුරු හඳුනා ගැනීම. නමුත් දැන් වෙලා තියෙන්නේ එයාලා පොකුරු හඳුනා ගන්න සීමාවෙන් එළියට ගිහිල්ලා තියෙනවා. ඉතින් මෙතෙන්දී වැදගත් දේ ඒකයි මොකද එක මට්ටමක් තියෙනවා ඒක එළියට පැනපු ගමන් අපිට එතනින් එහාට මේ පොකුරු හඳුනා ගන්න බෑ. නමුත් දැන් මේකේ නරකම පැත්ත තමයි දැන් මේ බලන්න දැන් මේ වගේ රටක් බහරේන් වගේ රටක් ගත්තොත් හොඳ බලන්න දැන් ඒකේ කිසිසේත්ම පාලනයක් නැහැ. තාමත්
දැඩි වශයෙන් ඉහළට යමින් තියෙනවා. ඉතින් උඩින් උඩට දිගින් දිගට යනවා. ඉතින් දැන් මේ தত্ত্ব ඇත්තටම බැලුවහම මේ ලෝකයේ දැන් මේ විදිහට අපිට කොටස් තුනකට වෙන් කරන්න පුළුවන්. ඇත්තටම දැන් මේ බහරේන් වගේ රටවල් තව කීපයක් තියෙනවා. දැන් බ්‍රසීලයේමත් තාමත් මේ මට්ටමේ ඉන්නේ. ඉතින් මීට සමානුපාතිකවම මරණ සංඛ්‍යාවත් ක්‍රමිකව වැඩි වෙනවා. ඉතින් ඒ අතින් බැලුවම අපේ රට ගොඩක්ම හොඳයි. ඒතරම හොඳ තත්ත්වයක සිටිනවා. ඉතින් දැන් එක වැදගත් දෙයක් මෙතන තියෙනවා. මම හිතන්නේ මම කලින් වැඩසටහනකදී මම මේක පැහැදිලි කරා. දැන් මේ ගොඩක් රටවල් වලට විශේෂයෙන් ඉන්දියාවත් ඇතුළුව අර අපේ වගේ පුහුණු ක්ෂේත්‍ර බලකායක් නැහැ. ඉතින් දැන් මේ වගේ ප්‍රශ්නයක් වුණාම නැවත අලුතෙන් මේ අය පුහුණු කරන්න වෙනවා. ඉතින් පුහුණු කරත් ඒ කැපවීම, ඒ දැනුම කෙටි කාලයකින් දුන්නත් අර මම එදා කිව්වා වගේ මේ මිනිසුන් අතර මේක විශ්වාස කරන්න. ඒකයි අමාරුම දේ. මිනිස්සුත් එක්ක තමන්ට මේ කියන දේ අහන තත්ත්වයට ගන්න එක ලේසි නෑ. නමුත් දැන් අපි දන්නවා ඒ අතින් අපේ රටේ අපේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් සහ පෞල් සෞඛ්‍ය සේවිකාවක් කියන්නේ ඕනම ප්‍රදේශයක ඉතාම ඉහළින් අගය කරන පිරිසක්. ඒ කියන දේ අහනවා. ඉතින් ඒ වගේම අපිට අපි වසංගත රෝග විද්‍යාවකකින් අර ඉතාම පොඩි වෙලාවකදී අලුත් දැනුමක් දෙන්න පුළුවන්, අලුත් දෙයක් වෙනස් කරන්න පුළුවන්. නමුත් දැන් මේ ගොඩක් රටවල් වල තියෙන ප්‍රධාන ප්‍රශ්නේ තමයි මේ වගේ අර ශක්තිමත් ක්ෂේත්‍ර කාර්ය මණ්ඩලයක් බලකායක් නැති එක. එහෙම වුණාම අලුතෙන් ඒවත් ගොඩනගාගෙන ඕන ඉදිරියට එන්න. ඉතින් මම හිතනවා අපේ සාර්ථකත්වයේ ප්‍රධාන රහස එතන තමයි තියෙන්නේ. හොඳයි. දැන් ඒත් එක්කම මේ සමාජ මාධ්‍ය ඇතුලේ යම් ආකාරයේ ව්‍යාකූලතාවක් ඇති කරන කාරණයක් වෙනවා වෛද්‍යතුමනි මේ. මෙන්න තවත් අභිරහස් මරණයක් වාර්තා වුණා මේ ප්‍රදේශයෙන්, මේ තැන අභිරහස් මරණයක් වාර්තා වුණා කියන කාරණය. සාමාන්‍ය රටක මරණ සිදු වෙනවා කියන එක සාමාන්‍ය කාරණේ. හැබැයි දැන් මේ මරණ සිදු වෙනකොට ඒකට මෙන්න අභිරහස් මරණයක් කියන දේ එකතු වෙනවා. මේ මරණ සම්බන්ධයෙන්ුත් ඔබතුමන්ලා ලොකු අවධානයක් යොමු කරනවද? ඔව් අනිවාර්යෙන් මරණ සම්බන්ධයෙන්ුත් අවධානයක් යොමු කරනවා. ඒ වගේම තමයි දැන් ඔබතුමා කියපු කාරණේ හරි. දැන් මිනිස්සු ඉතින් හැම වෙලේම පොඩි සැකයකින් බලන්නේ දැන් මේකත් තවත් කොරෝනා මරණයක්ද කියලා. ඉතින් පහුගිය දවස්වල අතර අපිටත් ඒ වගේ ප්‍රශ්න කීපයකට මුහුණ දෙන්න සිදු වුණා. මිනිස්සුන්ගේ අර කලබලය සහ ඒ වගේ සැකකිරීම හින්දා ඉතින් ඒ වගේ බොහෝ අවස්ථාවල අපි කරන්නේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයෙක්ගෙන් උපදෙස් ගන්නවා. ඉතින් එහෙම වෙලා ඒ අවස්ථාවල එතුමානුත් මේ ඒ මෘත ශරීරයනුත් සාම්පල කොටස් අරගෙන පරීක්ෂා කරා. ඉතින් නමුත් ඒවටදී ඒවට ප්‍රතිඵල ඍණාත්මක ප්‍රතිඵල තමයි හම්බුනේ. ඉතින් මම හිතන්නේ එහෙම කලබල වීමක් වෙන්න අවශ්‍ය නැහැ. ඉතින් එහෙම අවශ්‍ය නම් අපි අමාත්‍යාංශයෙන් සහ සියලුම රෝහල් වලින් ඒ දේවල් කරගෙන යනවා. ඉතින් ඒ හින්දා අභිරහස් විදියට නම් මම හිතන්නේ ඒක මේ ඒ වචනයත් මම හිතන්නේ එච්චරම නිවැරදි නැහැ. අභිරහස් මරණයක් වෙයි කියලා හිතන්නත් අමාරුයි. ඉතින් ඉදිරියටත් අපේ රටේ මරණ වෙනවා. ඉතින් ඒක අපිට නවත්තන්න බෑ. නමුත් යම් කිසි හෝ සැකයක් තිබ්බොත් මේ මරණය සම්බන්ධයෙන් මේ කොරෝනා යන්තම් හරි ගෑවිලා තිබ්බොත් අනිවාර්යෙන් පරීක්ෂණ කරනවා. හොඳයි. ඔබට යම් ආකාරයේ සැක සංකා තිබෙනවා. බොහෝ දෙනෙකුට සංස්කාරකවරු බවට පත්වන සමාජ මාධ්‍ය ඇතුළතදී බොහෝ වැරදි පින්තූර ඇඳෙනවා. ඒ පින්තූර සියල්ලම ග්‍රහණය කර ඒවා නිවැරදි කිරීම අපේ යුතුයකම වෙන්නේ. ඒ නිසා තමයි ජාතික රූපවාහිනිය විදියට අපි වසංගත රෝග විද්‍යා අංශයටම සම්පූර්ණයෙන්ම මේ උදෑසන වැඩසටහන් වෙන් කර මේ ව්‍යාප්තිය, මේ පාලනය කරන ක්‍රමවේද මේ සියලු දේ පිළිබඳ පැහැදිලි කරේ. අර වක්‍රයන් පිළිබඳ බලන විටදී දැන් බ්‍රසීලයේ හෝ වේවා අනෙකුත් ව්‍යාප්තියෙන් බහරේන් වැනි රාජ්‍යයන් හෝ වේවා මේවට යන විටදී මේවා සම්පූර්ණයෙන් ඉහළට ගමන් කරන වක්‍රයන් සහිතව ක්‍රියාත්මක වෙන්නේ. එතනදී සෞඛ්‍ය බලධාරීන් Tamanට කරන්න පුළුවන් උපරිම දායකත්වයේ දැක්ුවත් ඒක පාලනය කරගන්න බැරි වෙන්නේ මහජනතාව ලබා දිය යුතු දායකත්වය ලබා නොදුන් නිසා. අපේ රටේ සෞඛ්‍ය බලධාරීන් පැත්තෙන් කරන්න පුළුවන් උපරිමය රජය සහ ත්‍රිවිධ හමුදාව මේ සියලුම දෙනා සිදු කර ඇති වෙලාවක ලිහිල් ප්‍රතිපත්තියක දැන් ඉන්න වෙලාවක මෙතනින් එහාට වැඩේ තියෙන්නේ මේ රටේ මහජනතාව අතේ. දැන් ඊයේ දවස පිළිබඳ අවධානය යොමු කරොත් සතුටු විය හැකි ආරක්ෂිත ක්‍රමවේද සහිතව රට දියත් වුණා කියලා ඔබතුමන්ලගේ දැක්මට අනුව පැහැදිලිද? ඇත්තටම චාමර ඒක තාම කාලේ මදි මං හිතන්නේ ඒකට උත්තරයක් දෙන්න හරියටම. මොකද අපි ඊයේ මාධ්‍යෙන් දැකපු විදිහට නම් බොහෝ තැන්වල නිවැරදි ක්‍රමවේද වලට අනුගත වෙලා ඉන්නවා තමයි මමත් දැක්කේ. ඉතින් ඒ වගේම තමයි දැන් මේක ආවේක්ෂණය කරන්න අපේ සෞඛ්‍ය වෛද්‍යධාරී කාර්යාල මට්ටමිනුත් ක්‍රමවේදයක් තියෙනවා. ඒ කියන්නේ හැම තෝරාගත් ප්‍රදේශවල සෞඛ්‍ය වෛද්‍යධාරීන් සෞඛ්‍ය අමාත්‍යාංශයට එවිය යුතුයි යම්කිසි ක්‍රමවේදයක් කරා කොහොමද තත්ත්වයේ සිදුුනේ කියන එක. ඉතින් දැන් අපි ඒවත් නිරන්තරයෙන් අධීක්ෂණය කරගෙන යනවා. ඉතින් ඇත්තටම සතියක් දෙකක් විතර වගේ ගත වෙන්න ඕන මේ පිරිසගේ හැසිරීම කොහොමද කියන එක තේරුම් ගන්න. ඉතින් හැබැයි ඔබ මෙතෙන්දී ඊටාම වැදගත් කරුණක් මතු කරා. ඒක තමයි දැන් මෙතනින් ඉදිරියට තීරණය වෙන්නේ මහජනතාවගේ හැසිරීම ස්වභාවය අනුව. ඉතින් මේක තමයි ඊටාම වැදගත් දේ. සාමාන්‍යයෙන් අපි ඕනම දෙයක්
කෙටි කලකින් අපිට මතකයෙන් විය කියන්න ඉඩ තියෙනවා. නමුත් දැන් මේ වගේ වසංගත තත්වයකදී අපි කරන්න ඕන දේවල් අපි එහෙම කරොත් අපිත් නැවතර බහරේන් රාජ්‍යයක් ඉන්දියාවක් වගේ තත්වයකට පත් වෙන්න පුළුවන්. මොකද මේකේ අර පාලනයෙන් ගිලිහීම සහ පාලනය තබා ගැනීම කියන එක අතර මේ කෙස් ගහක වෙනසක් තියෙනවා. ඉතින් ඕනම මොහොතක ඒක අපෙන් ගිලිහිලා ගියොත් පාලනය රහිතව පැතිරෙන්න ගත්තොත් එතනින් එහාට අර මං කියපු තත්ත්ව ඔක්කොම ඇති වෙනවා. වැඩිහිටියන්ට මේක යන්න පුළුවන්. ඉතින් එහෙම ගියොත් අපේ ධාරිතාවය ඉක්මවා යන්න පුළුවන්. මම ධාරිතාවය කියන එකෙන් අදහස් කරන්නේ රෝහල් ධාරිතාවය සහ දැඩි සත්කාර එකක ධාරිතාවය. ඉතින් ඒවා ඉක්ම ගියොත් අර වෙනත් රටවල් වල දැන් මහා බ්‍රිතාන්‍ය වගේ වෙලා තියෙන සමහරක් දේවල් අහනකොට ඒ ප්‍රශ්නෙට මැදි වෙලා තියෙනවා. ඉතින් ඒ සම්පත් අපිට ශනිකව වැඩි කරන්න අමාරුයි. ඉතින් එහෙම යන්න පුළුවන්. ඉතින් ඒ හින්දා විශේෂයෙන්ම හැම වෙලේම මහජනතාව කල්පනා කරන්න ඕන කොහොමද අපේ උපරිම දායකත්වය දැන් මෙතෙන්ට ලබා දෙන්නේ. ඉතින් මෙතෙන්දි දැන් අර මෙච්චර කාලයක් අපි ඇඳිරි නීතිය දාලා අපි වහගෙන හිටියා නිකන් හරියට අපි કૃතිමව මේක අර රබර් බෝලයක් වතුරේ ඔබාගෙන හිටියා වගේ. නමුත් දැන් අපි ක්‍රමයෙන් මේක ලිහිල් කරාම දැන් මේක ටික ටික උඩට එනවා. දැන් මෙතෙන්දී අපේ මහජනතාව මේකට දක්වන ප්‍රතිචාරය අනුව තමයි මෙතනින් ඉදිරියට යන්න වෙන්නේ. ඇත්තටම දැන් ඇඳිරි නීතිය කියන එක අපිට හැම දාගෙන ඉන්න බෑනේ චාමර. අපි රටක් විදියට අපි ක්‍රමයෙන් නිදහස් වෙන්න ඕන. ආර්ථිකය ක්‍රමයෙන් පරණ තත්වයට එන්න ඕන. ළමයි ටික ටික ඉස්කෝලේ යන්න ඕන. අධ්‍යාපන කටයුතු පටන් ගන්න ඕන. උසස් අධ්‍යාපන කටයුතු පටන් ගන්න ඕන. ඉතින් ඒවත් එක්ක මේක අපි කොහොමද හොඳින්ම සම්මිශ්‍රණය කරගෙන අවදානමත් හැකිතාක් අඩුවෙන් තියාගෙන අපේ ආර්ථික ගමනත් ඉදිරියට යන්නේ කියන එක තමයි අභියෝගය. දැන් ඔබ දැක්ක සමහරක් රටවල් ඇත්තටම යාළගේ ආර්ථිකයේ වැහුවේම නැති තරම්. දැන් ඇමරිකාවත් ඇත්තටම එහෙම යාළගේ ආර්ථිකයේ ඉච්චර සීමා බාධක දැම්මේ නැහැ. මොකද ඒ අය සමහර විට ඒවා පල්ලෙහා මට්ටමකට වැටුනම නැවත උඩට ගන්න එක ගැන විශාල ගැටලුවක් තියෙනවා. මම හිතන්නේ අපිටත් ඒ අභියෝග වලට මුහුණ දෙන්න වෙනවා. ඉතින් ඒ වගේම තමයි දැන් මෙතෙන්දී මම හිතනවා මහජනතාව විදියට ඒ වගේම කාර්යාල සේවකයන් විදියට හැම දිනෙකටම විශාල වගකීමක් තියෙනවා. විශේෂයෙන්ම මම සියලුම කාර්යාල ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටිනවා අපේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෘත්ති හා පාරිසරික සෞඛ්‍ය අංශය විසින් අපි නිපදවලා තිනවා පොතක්. ඒ පොතේ තියෙනවා මේ කාර්යාල සේවකයන් වෘත්තීන් විවිධ වෘත්තීන් කරන අය කොහොමද මේ අවදානම් සඳහා මුහුණ දෙන්න සූදානම් වෙන්නේ. ඉතින් ඒ පොත පරිශීලනය කරන්න ඒ වගේම අපේ වසංගත රෝග විද්‍යා වෙබ් අඩවියෙත් එම පොත භාගත කරගන්න පුළුවන්. ඒ වගේම ඒත් එක්කම අපි වසංගත රෝග විද්‍යා ආයතනයේ විසින් නිෂ්පාදනය කරපු පිටු 4ක අරිට වඩා ගොඩක් සරල එකකුත් තියෙනවා. ඉතින් ඒ සියලුම දේවල් පරිශීලනය කරලා තමයි ඒතර මේවායේ තියෙන්නේ මේ මූලික දත්තමාලාවක් විතරයි. මූලික උපදේශ මාලාවක් විතරයි. ඉතින් ඒක තමන්ගේ ආයතනයට ගැලපෙන විදිහට හදා ගන්නට ඕන. ඉතින් හදාගෙන ඒක හදාගත්තා විතරක් මදි. තමන්ගේ කාර්ය මණ්ඩලය ඒකට අනුගත කරවන්න ඕන. කරවලා විතරකුත් මදි. මේක අධීක්ෂණය කරන්න ඕන, සුපරීක්ෂණය කරන්න ඕන. නැත්නම් සාමාන්‍ය දෙයක් වෙන්නේ නැහැ. එතකොට මේවටත් ක්‍රමවේද සකස් කරන්න ඕන. කොහොමද අපි මේක අධීක්ෂණය කරන්නේ, සුපරීක්ෂණය කරන්නේ? කරලා එහෙම ක්‍රමවත් වැඩපිළිවෙලක් ගියොත් තමයි අපිට කාර්යාල මට්ටමින් මේක අපිට බේර ගන්න පුළුවන් වෙන්නේ. නමුත් ඒ කාර්යාල විතරයි. නමුත් දැන් තවත් අංශ ගොඩක් තියෙනවා. දැන් ප්‍රවාහනය, වෙළඳ අංශ. දැන් ඒ වගේ ප්‍රධාන අංශ අරනකොට එදිනෙදා මාකට් එකට යනකොට, මාළු වෙළඳ සැලට යනකොට කොහොමද අපි හැසිරෙන්නේ? ඉතින් ඒ වගේ විවිධ පැති ගණනාවක් තියෙනවා. ඉතින් හැම තැනකදීම අපි නිරන්තරයෙන් කල්පනාවට ගන්න ඕන. දැන් මෙතන මේක අපිට එපා කියන්න පුළුවන් තත්ත්වයක් නෙවෙයි. අකපැති වුණත් පිළිගන්න වෙනවා. ඒ හින්දා මේකට අනුගත වෙන එක තමයි මම හිතන්නේ වඩාත්ම සුදුසු දේ. ඔබේ පැත්තෙන් විය යුතු යුතුයකම් වගකීම මේකයි. සෞඛ්‍ය බලධාරීන් කරන ලද සම්පූර්ණ කැපකිරීම, රජය කර කැපකිරීම, ත්‍රිවිධ හමුදාව කළ කැපකිරීම ගඟට කැපූ ඉනි නොවෙන්නට නම් ප්‍රජාව විදිහට ඔබට ලබා දී ඇති උපදෙස් අනුව ක්‍රියාත්මක විය යුතුයි. 3 දෙනෙක් ඉන්න සීට් එකේ දෙන්නෙකුට යන්නට ඕනේ. දෙන්නෙක් වාඩි වෙන්න පුළුවන් සීට් එකේ එක්කෙනෙක් යන්නට ඕනේ. ඒ තමයි පොදු ප්‍රවාහන සේවය. ඒක සිදු වුණු තැන් බොහෝමයක් ඊයේ දැක්කා. හැබැයි සිදු නොවුණු තැනුත් විශේෂයෙන් අනුරාධපුර වගේ දිස්ත්‍රික්කවල යම් තැන්වලදී සිදු නොවුණු අවස්ථාවන් අප දැක්කා. ඒ වගේම තමයි දුම්රියේ භාවිතයේදී වෙනමම ක්‍රමවේදයක් හඳුන්වලා දීලා තියෙනවා. ඒ ක්‍රමවේදය භාවිත කළ යුතුයි. ආයතන වලට වගකීමක් තියෙනවා. තමන්ගේ සේවකයන් ලියාපදිංචි කරලා ඔවුන්ට අවශ්‍ය කරන ක්‍රියාපිළිවෙත් සකසලා දෙන්න. ඒ දේවල් ඒ විදිහටම ක්‍රියාත්මක වේවි කියන විශ්වාසය මත පදනම්ම තමයි අපට රට පිළිබඳ ඉදිරි සුබවාදී තැනකට යන්නට පුළුවන් වෙන්නේ. විවෘත කිරීම ඇතුලේ යම් ආකාරයේ ආසාදිතින් වැඩිවීම පිළිබඳ තොරතුරු වාර්තා වෙච්ච රාජ්‍යයන් තිබුණා. විශේෂයෙන්ම දකුණු කොරියාවේ තැබෑරුම් සල් සහ සමාජශාලා විවෘත කරගෙන එතනින් ආසාදිතයෝ 40ක් වාර්තා වෙලා තිබුණා. විවෘත කිරීමේ හමුවේ එන අභියෝගයට සෞඛ්‍ය පද්ධතිය සූදානම්ද? ඔව් ඇත්තටම චාමර දැන් මේ විවෘත කරපු රටවල් කිහිපයකම අපි දැක්කා දෙවෙනි රැල්ලක් වගේ මතුවෙනවා.
දැන් විශේෂයෙන් ඔබ කිව්වා හරි දකුණු කොරියාවේ එක දැන් පටන් අරගෙන වගේ තියෙනවා සිංගප්පූරුවෙත් ඒක දකිනවා. ඉතින් ඇත්තට අපිත් බලාපොරොත්තු වෙනවා යම් කිසි දැන් මේවා ලිහිල් කිරීමත් එක්ක යම් කිසි ගැටලුවක් එන්න පුළුවන්. ඉතින් ඒකදී විශේෂයෙන්ම එහෙම වෙන්න ඉඩ තියෙන්නේ අපි දන්නවා අර සමාජ දුරස්ථභාවය කියන එක නිසා තමයි ඇත්තටම මේකේ ප්‍රධාන සාධකය. දැන් සමාජ දුරස්ථභාවය අපි 80% සීමාවට වඩා ඇත්තටම තියාගන්න පුළුවන් නම් මේකේ පැතිරීම ගොඩක් අඩුයි. දැන් මේකේ පැතිරීම වෙන හැටි අපි තාම හොඳින් දන්නවනේ. මම හිතන්නේ අපි කුඩා දරුවෙකින් අහුවත් දැන් දන්නවා කියලා අපි විශ්වාස කරනවා. එතකොට මේ බිඳිති මගින් ආසාදනය වීම බොහෝ දුරට පාලනය වෙනවා මේ සමාජ දුරස්ථභාවය. නමුත් දැන් මේක විවෘත කරාම වෙන්නේ ක්‍රමයෙන් මේ සමාජ දුරස්ථභාවය කියන සාධකයට තමයි මෙහි පහර වදින්න ඉඩ තියෙන්නේ. ඉතින් ඒක පාලනය කරගත්තොත් ඒක ඉතින් වෙන මේ නිතරම අපිට පිටිපස්සෙන් කෙනෙක්ට එන කියන්න බෑ. සොයන් විනයකින් ඒක පාලනය කරගත්තොත් අපිට මට හිතෙනවා බොහෝ දුරට අපිට මේක පාලනය කරගන්න පුළුවන්. ඒකට දැන් ඔබ ඇහුවේ කොහොමද අපි මේ සෞඛ්‍යාංශය පැත්තෙන් මේකට සූදානම්ම කියලා. ඇත්තටම දැන් මේකෙදී අපි දැනටම මේකට වෙනම වැඩපිළිවෙලක් තියෙනවා. කොහොමද මෙහෙම දෙයක් වුණොත් අපි දැනගන්නේ? කියන්නේ අපේ ආවේක්ෂණ පද්ධතිය අපි තාම තීව්‍ර කරලා තියෙනවා. දැනටමත් කොහොමද මේ වගේ රෝගීන් ආවොත් අපි හඳුනාගන්නේ? රෝහල් වලට දැනටමත් දැනුවත් කරලා තියෙනවා. ඒ වගේම අර මම කලින් කිව්වා වගේ දැන් මේක අවසානයේට ඊටාම අඩුම වුණත් අපේ පරීක්ෂණ මට්ටම අපි අඩු කරන්නේ නැහැ. එතකොට හඳුනාගත් අර මූලික කණ්ඩායම් කියන්නේ මේ ඇති වුණොත් මේ අයට තමයි මුලින් ඇති වෙන්න ඉඩ තියෙන්නේ කියලා අපි දැනටමත් තේරුම් අරන් ඉන්න කණ්ඩායම් වල අහඹු පරීක්ෂණ දිගින් දිගටම කරනවා. ඉතින් එතකොට මම හිතන්නේ නැහැ ඒ දැලට පිටින් මේක අපි නොදැනුවත්වම යන්න ඉඩක් තියෙයි කියලා. මොකද දැන් රෝගයට තාම ඇත්තටම මාස 6ක් විතර වගේ වුණාට දැන් මෙහි බොහෝ කරුණු ලෝකයේ හැමුවේ නිරාවරණය වෙලා තියෙනවා. ඉතින් විශේෂයෙන් බෝවීම සම්බන්ධයෙන් බෝ වෙන හැටි සහ ක්‍රමවේද ගැන. ඉතින් ඒ හින්දා අපි නිරන්තර අවධානයක ඉන්නේ ඒ ගැන. ඉතින් නමුත් වෙලා තියෙන අර මහජනතාවගේ 100%කම ඒක කිසි අඩුවක් කරන්න බෑ. 100%කම සහයෝගය අවශ්‍යයි. විශේෂයෙන්ම ඔබේ අවංකභාවය අවශ්‍යයි. අවංකභාවය කියන එක මම චුට්ටක් විස්තර කරන්නම් චාමර. දැන් මෙතෙන්දී මේ මොකද්ද මේ අවංකභාවය කියන එකේ තේරුම? දැන් අපි බොහෝ අවස්ථාවල අපි කියලා තියෙනවා තමන් රෝගී නම් ආයතන වලට යන්න එපා. තමන් රෝගී නම් පාසලට දුම්රියට බස් රථයට ගොඩවන්න එපා. එතකොට දැන් මේ වගේ தত্ত্ব සමහර විට විවිධ කෙනාගේ සමහර අවශ්‍යතාවයේ මත ඒව තමන් පොදු ජනතාව ගැන හිතන්නේ නැතුව තමන්ගේ සුඛ විහරණය ගැන විතරක් හිතලා සමහරලාට කරන්න ඉඩ තියෙනවා. එහෙම වුණොත් වෙන්නේ තමන්ගෙන් රෝගය තව බොහෝ පිරිසකට බෝ වෙලා යන්න පුළුවන්. ඔන්නතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් හිතන්නේ නැහැ ඒක වක්‍රාකාරව ඇවිල්ලා තමන් වෙන මිනිස්සෙක් එහෙම කරොත් තමන්ගේ ගෙදර සිටින අම්මට තාත්තට මේක හැදෙයි කියන එක. ඉතින් ඒ හින්දා අපි අර පොදුවේම අවංකභාවය කියන එක ඉතාම වැදගත් මේ වගේ අසංගත තත්ත්වයක් පාලනය කරද්දී. ඉතින් ඉදිරියටත් මම හිතනවා ඒක ඉතාම අවශ්‍යයි. ඒ වගේම තමයි රෝහල්ගත වෙන හැම මොහොතකම තමන්ගේ වෛද්‍යවරුන්ට නිවැරදිම තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන දැනුවත් කරන්නම ඕන. මට මෙන්න මෙහෙම ආසාදිතයෙක් එක්ක මම කටයුතු කරා කියන එක. මම මේක නැවත කියන්නේ එහෙම ප්‍රශ්න වෙච්ච අවස්ථා අපි පහුගිය දවස්වල දැක්කා. අපේ රෝහල් වලට වෙන කතා කියාගෙන එනවා. ඇවිල්ලා බැලුවම ඇත්තටම තියෙන්නේ කොරෝනා ආසාදනයේ සම්බන්ධ කෙනෙක් සිද්ධියක්. ඉතින් අර ඒ වගේ ඒවා කලින්ම කිව්වොත් වෛද්‍යවරුන්ටත් හෙද කාර්ය මණ්ඩලයකටත් අනිකුත් සියලු දෙනාටත් ඒක ලේසි හඳුනාගෙන අවශ්‍ය දේවල් කරන්න. දැන් අපේ රටේ අපි කිසිම රෝගියෙක් හරවා යවන්නේ නැහැ. දැන් වෙන රටවල් වල එහෙම නෙවෙයි. ඒ අයට කොච්චර දුරකථන කතා කරලා රෝහලෙන් ඇම්බියුලන්ස් එකක් ඉල්ලුවත් එවන්නේ නැහැ. නමුත් අපේ එහෙම තත්ත්වයක් නැහැ. අපි සියලුම දෙනා බාර ගන්නවා. සියලුම දෙනාට අවශ්‍ය ප්‍රතිකාර දෙනවා. සියලුම දෙනා උපරිමයෙන් උත්සාහ කරනවා සුවපත් කරන්න. ඉතින් ඒ හින්දා රටක් විදියට ඔබ සියලු දෙනා හරි වාසනාවන්තයි ලංකාව වගේ රටක ඉඳ ලැබීම. ඉතින් නමුත් අපි හැමදෙනාම අපේ යුතුයකම 100%ක්ම ඉෂ්ට කරන්නම ඕන. හොඳයි. අර ඉතාලිය වගේ රටවල් අවසාන වශයෙන් මුහුණ දුන්නු ප්‍රධාන ප්‍රශ්නේ බවට පත් වෙලා තිබුණා සෞඛ්‍ය පද්ධතියත් ලෙඩ වුණා. අපේ රටේ සෞඛ්‍ය පද්ධතිය ආරක්ෂාව කොහොමද? ඒක ඇත්තටම චාමර සතුටුයි කියන්නේ. දැන් අපේ සියලුම සෞඛ්‍ය අංශවල සෞඛ්‍ය ක්ෂේත්‍ර නිලධාරීන්ට රෝහල් කාර්ය මණ්ඩලයට ඒ කෙනාගේ අවශ්‍යතාවයට අවශ්‍ය කරන ප්‍රමාණවත් වන උපකරණ ටික. ඒ කියන්නේ මම කියන්නේ මේ PPE කියලා කියනවා personal protective equipment එහෙම නැත්නම් ආරක්ෂණ උපකරණ ලබලා දීලා තියෙනවා. ඒවයි කිසිම අඩුපාඩුවක් නැහැ. දැන් අමාත්‍යාංශය විසින් මේ ටික ඔක්කොම සපුරලා තියෙනවා. ඉතින් ඒවට ප්‍රමාණවත් තරම් ස්ටොක්ස් අපි ගාව තියෙනවා. ඉතින් ඒ හින්දා ඒකේ ගැටලුවක් නැහැ.
ඉතින් ඒ වගේම තමයි ඒ අයව නිවැරදි විදිහට පුහුණු කරලා තිනා මේක අඳින්නේ කොහොමද ගලවන්නේ කොහොමද කියලා. ඒ වලට මාර්ගෝපදේශකත් පොත් පුහුණු වැඩපිළිවෙළ ඒ සියලු දේවල් නිෂ්පාදනය කරලා පුහුණු කරලා තියෙනවා. ඉතින් ඒ හින්දා අපිට අපේ සෞඛ්‍ය සේවකයෝ ගැනත් ලොකු විශ්වාසයක් තියෙනවා. ඉතින් විශේෂයෙන්ම අපේ සෞඛ්‍ය සේවකයන්ගේ දැනුම සහ ආකල්ප වලින් බැලුවහම ගොඩක් අනිත් රටවල් වලට වඩා ඉදිරියෙන් ඉන්නේ. දැන් අපි වෙන රටවල ගිහිල්ලා වැඩ කරනකොට අපි දැකලා තියෙනවා ඒ අයගේ තියෙන ආකල්ප වලට වඩා අපේ මම හිතනවා සමාජයට ආගමික පසුබිම හින්දාත් වෙන්න පුළුවන් රෝගියෙක් විදිහටම නෙවෙයි ඒ කියන්නේ සලකන්නේ ඊට වඩා තවත් සාමාන්‍ය මිනිස්සෙක් මේ අය මගේම කෙනෙක් විදිහට තමයි බොහෝ සෞඛ්‍ය සේවකයෝ සලකන්නේ. කලාතුරකින් එක්කෙනෙක් දෙන්නෙක් ඉන්න පුළුවන්. නමුත් 99.9%ක්ම අපේ සෞඛ්‍ය සේවකයෝ මේ තමන්ගේ අම්මා තමන්ගේ තාත්තා යන අදහසින් තමයි බලන්නේ. ඉතින් ඒ හින්දා ඒ සියලු දේත් එක්ක ඒ අයටත් මම හිතනවා යම්කිසි ආශිර්වාදයකුත් ලැබෙනවා. ඒ වගේම උපකරණත් තියෙනවා, දැනුමත් තියෙනවා. ඒ හින්දා අපේ සෞඛ්‍ය සේවකයෝ ඇත්තටම ඉතාම හොඳ තත්ත්වයක ඉන්නවා. හොඳයි. අපි අද කතා කළේ වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය වසංගත රෝග විද්‍යාංශයේ තිලංග රුවන් පතිරණ වෛද්‍යතුමන් සමගින්. ලෝකයේ බොහෝ රාජ්‍යයන් පිළිබඳ අපි කතා කළා. යුරෝපය හෝ වේවා එතනින් එහාට ගියාම බොහොම ධනවත් ඉහළ ප්‍රබල රටවල් යයි කියූ බොහෝ දෙනෙකු අද මේ වෛරසය හමුවේ දනගසා ඇති මොහොතකදී ශ්‍රී ලංකාව විදිහට අපි එය අපේ සෞඛ්‍ය පද්ධතියත් ආරක්ෂා කර ගනිමින් ව්‍යාප්තියත් වළක්වා ගනිමින් ප්‍රජාව අතර ව්‍යාප්තියත් වළක්වා ගනිමින් මරණ සංඛ්‍යාව 9ක් දක්වා සීමා කර ගනිමින් ව්‍යාප්තිය අවම මට්ටමකට රැගෙනමින් රටත් විවෘත කිරීමේ තැනට පත්ව තිබෙනවා. ඒක තමයි අප ලැබූ ජයග්‍රහණය. ඒ ජයග්‍රහණය තව දුරටත් පවත්වාගෙන යාමේ සම්පූර්ණම වගකීම යුතුයකම අවධාරණය වෙනවා මේ වෙලාවේ සාමාන්‍යකරණය වුණු රටට පිවිසෙන ඔබට. ඒ නිසා අපි ඔබෙන් ඉල්ලන දේ තමයි වෛද්‍යතුමනුත් මතු කළා වගේ ලබා දී ඇති උපදෙස් පත්‍රිකා තිබෙනවා බාගත කරගන්න වෙනම ආයතන ප්‍රධානීන් මේ දේවල් පිළිබඳ අවධානය යොමු කරાવી කියලා විශ්වාස කරනවා. ඒ ඔස්සේ මේ රටේ මහ ජනතාව විදිහට ඔබෙන් ලබා දිය යුතු දායකත්වයක් ලබා දුන්නොත් මේ සටන අපට ජය ගන්නට පුළුවන්. බොහොම ස්තුතියි වෛද්‍යතුමනි අද පැමිණීම වෙනුවෙන්. අපි හෙට දවසේදීත් ජාතික රූපවාහිනී විදිහට සූදානම් අඛණ්ඩව මේ පවතින තත්ත්වය පිළිබඳව ඔබ දැනුවත් කරන්න. අදට සමුගන්නවා ප්‍රාර්ථනා කරනවා නිරෝගී යහපත් දවසක්. ආයුබෝවන්.